තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අර හිතන කාරණාත් එක්ක හිතන ස්වාමීන් වහන්සේ මේ ඇස කන නාසය දිවකය කියන ඒ වගේ ක්‍රියාකාරීත්වය මනසේ ක්‍රියාකාරීත්වයෙන් වැහිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අනස මේ ඒක මොන වගේද කියනවනම් සොයනස මේ දැන් සොයනස මේ කෝප්පේ දැකලා මම කියනවා සොයනස මේ තියෙන කෝප්පයක් කියලා. ඒක කෝප්පයක් කියලා කිව්වේ සොයනස මේ ඇසෙන් දැකීමක් සිදු වෙලා දැකපු දෙයට හිතින් කෝප්පේ කියලා කිව්වා. මොකද සිදුවුනේ කියලා හොයන යද්දී ඒක සිදුවුනේ දැකීමක් කියලා ඒකත් හිතින්ම කිව්වා. සොයන එතකොට ඇසේ සිදුවීම දැකීම හෝ කෝප්පේ නෙමෙයි, ඒ දෙකම හිතින් කියෙව්වේ. ඇහි සිදුවීමක් වුණා. එතකොට ඇහි සිදුවුන සිදුවීම තේරුන්නේ නැහැ සන්නස මේ සිදුවුන දේ දැකීමක් කෝපය කියලා හිතින් කියවසනස. එතකොට ඇහෙන් දැකීම සිදු වුණාට පස්සේ හිතීමක් සිදු වුණා. හිතීමෙන් තමයි අර දෙකම කිව්වේ. ඒතර සන්නස මේ ඒත් එක්කම දැන් ඒක ඇහෙන් දකින්න කලිනුත් කන නාසය දිවකය හරි මොන හරි එකක් එක්ක සිදුවුන සිදුවීම දකින්න නැතුව ඒකෙත් දැකපු මේ දැනුණ දෙයක් එක්ක හිතීමක ඉන්නකොට තමයි මේ දැකීම සිදුුනේ. එතකොට සොයනස එතකොට කලිනුත් මේ කෝපය කියලා කියන්න මේ ඇහෙන් දැකීම සිදුවෙන්න කලිනුත් හිතීමක ඉඳලා දැකීම සිදු වුණා. දැකීම කියන්නේ ඇහි සිදුවීම. ඊට පස්සේ ඇහි සිදුවීමෙන් පස්සෙත් අය හිතේ මනසේ සිදුවීම කින් තමයි මනසේ සිදුවුණු දෙයක් එක තමයි පස්සේ හිටියේ. කලින් ඇහි සිදුවීම වෙන්න කලිනුත් මනසේ සිදුවීමක ඉඳලා තමයි ඇහි සිදුවීම වෙලා ආපහු මනසේ සිදුවීමට ගියේ සොයනස. එතකොට සොයනස මේ ඇහි සිදුවීම වෙන්න කලිනුත් මනසේ සිදුවීමක් එක්ක හිටියේ. ඇහි සිදුවීම වුණාට පස්සෙත් මනසේ සිදුවීම කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වයක් එක්ක තමයි හිටියේ සොයනස. ඒකත් එක්ක තමයි සොයනස හිතුනේ මේ ඇසේ ක්‍රියාකාරීත්වය මනසේ ක්‍රියාකාරීත්වයෙන් වැහිලා තියෙන කියලා. එතකොට මේ මනසේ ක්‍රියාකාරීත්වය හොයාගන්න වෙනවා වගේ එකක් හිතුණා සොයනස. එහෙම හිතුණා සොයනස. ඒ කියන්නේ සොයනස මේ හිතේ ක්‍රියාකාරීත්වය
කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය තුලින්ම ඇසේ ක්‍රියාකාරීත්වය ඉස්මතු කරලා ආයමත් මනසේ ක්‍රියාකාරීත්වයෙන්ම ඒක වහලා දානවා වගේ එකක් එහෙම එකක් හිතුනේ ස්වාමීන් වහන්සේ. මනසේ දැන් ඔයාගේ හරි මට්ටමින් හිතන්නේ කියන සිදුවෙන ස්වභාවයත් එක්ක එතකොට දැන් අපට ලෝකයේ තියෙන එකක් හැම වෙලෙම තියෙනවා යම් කාරණාවක් වැරදි නම් ඒ වැරදි බව තව හරි කාරණාවක් එක්ක අපට ප්‍රකට වෙනවා. يعني යම් කරුණක් වැරදි නම් වැරදි කියලා තේරෙන්නේ තව ඊට වඩා හරි එකක්. ඊළඟට ඒ කාරණාව වැරදි නම් වැරදි බව පේරෙන්නේ තව ඊට වඩා හරි එකක්. ඔබ තමයි අපි හැම වෙලෙම හිතාගෙන යන්නේ. එතකොට දැන් ඇස කියන කාරණාවක් දැන් අපි හිතනක දැන් අපි මුලින්ම අපිට ගත්තොත් එහෙම ඇහැකට පේන්නේ. දැන් අපිට හිතනවා වැඩි නිසා ඇහැකට පේනවා කියන එකට එහා ගිහිල්ලා මනසේ ක්‍රියාකාරීකුත් මේක තියෙනවා. එතකොට මනස තමයි ප්‍රධාන වෙන්නේ කියන කාරණාවට අපි ගිහිලා තියෙනවා. අර දැන් අපි භෞතිකව සම්පූර්ණයෙන් ගත්තොත් ඇහැකට පේනවා කියන කාරණාව ඉහෙලයි. ලෝකිමත්නේ. හැබැයි පොඩ්ඩක් හිතනකොට අර ඇහි ක්‍රියාකාරීත්වයට එහා ගිහිල්ලා මේ ඇහැට සංයම දකින්න බෑ කියන කරුණක් අපි ගිහිල්ලා දැන් අපිට යනවා අර මනස තමයි ඉස්සර වෙන්නේ. ඒතර ඒ කාරණාව වැරදි නේ. මනස තමයි ඉස්සරලා ඒක මනසින් තමයි මේ කාරණාවට යමු වෙන්නේ. දැන් මනසින් මේ කාරණාවට යමු වෙන්නේ කියන තැන අපි තව ටිකක් හිතාගෙන යන්න ගියොත් එහෙම ඇහෙන් පෙනෙනවා කියන එක ඇහැ කියන එක කනෙන් ඇහෙනවා කියන එකත් කන කියන එක ඇහෙන්නේ කනකට කියන කාරණාවක් ඇහෙන්නේ කනක කියන කාරණා මනසේ ක්‍රියාකාරීත්වයන් කියන කාරණාවක් මොන විදියකට කරුණක්වත් ඒක මනසේ ක්‍රියාකාරීත්වය මොන විදියකට කරුණක් ඒ කියන්නේ අපි හිතමු දැන් අපිට පේනකොට අපි හිතනවා හරි නෑ මේක ඇහි ක්‍රියාකාරීත්වයක් තියෙනවා හැබැයි මනසේ මේ කාරණා යන්නේ කියන කන අපිට තියෙනවා දැන් ඒ විදිහට අපි දාගන්න කාරණාවක් මනසේ ක්‍රියාකාරීත්වය ඇහෙන් මේක පේන්නේ කියන කාරණාව දාගන්න එකත් ඒකත් මනසේ ක්‍රියාකාරීත්වය ඒතකොට මොන විදියට හිතුවත් ඒ සියල්ල මනසේ ක්‍රියාකාරීත්වය නේ එහෙනම් ඇහැ කන නාසය දිව කය කියන කාරණාවක් මොන විදිහකට කතා කරත් මනස කියන කාරණාව වගේ නේ තියෙන්නේ. එතනින් එහාට කතා කරන්නේ එහෙම කතා කරන් යනකොට අහපව් මේ ඇහැ කන නාසය දිව කය කියන දේ හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. දැන් අපි හිතමුකෝ මෙහෙම ඒක ගොඩක් සාධාරණ නෑ. අර තත්ත්වවාදී කණ්ඩායම හදන පාතාල කණ්ඩායමක් කියන. ඒතර පාතාල කණ්ඩායමේ එක එක්කෙනාට පොඩ අල්ලනවා. හැබැයි ලොක්කම අල්ලගත්තා නම් අර අල්ලන ගණීම අල්ලන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒ කියන්නේ යාලා ඔක්කොම අරයාගේ ලීඩ එක තමයි යාලාගේ. ඒක අර කාරණාව නැහැ වගේම තමයි. එතනින් පස්සේ කට්ටිය. එතකොට ඇහැ අපි මනස කියන කාරණාව එක්ක අපි හොයාගෙන යන්න ගියාට පස්සේ මනසින් තමයි සියල්ල. ඒතකොට අර කරුණු ගැන හොයන්න දාලක්තියක් නැහැ. එතෙන්ද ගියාට පස්සේ. ඒතකොට යෙදෙන කාරණාව අපි වැටහීමකට ගිහින් තියෙනවා. දැන් ඒක වැරදි නෑ. ඒක හරි. මනස කියන කාරණාව. ඒතකොට මනස කියන කාරණාව තව හොයාගෙන ඒ කියන්නේ ඇත්තටම ඔය ඒ කෝණයත් එක්ක යනවා අර මනස වැටහීමක් කියන කාරණාව. එතන වැටහීමක් කියන එක. ඒතකොට ඒක මට වැටහීමක් නේ අහපව තියෙන්නේ. ආත්මයක කියන කාරණාව එක අර මේ ලෝකේ සත්‍යවාදී හොයාගෙන යන ක්‍රමයේ තුල අර වේදේ ඉස්මතු කරන දහම්පරියායට ඒ සත්‍ය භාවයට අපි යමු වෙන්නේ. ඒක තමයි අපිට සම්පූර්ණයෙන් මේ හිතාගෙන යන පිළිවිලේ තියෙන කාරණා. හැබැයි ඔය අපි දැන් ඔය කොහොනේ ඇහැට පේන කාරණා පිළිබඳව නෙවෙයි. දැන් ඔයාට ඇහැට පේන කාරණා මනස කියන කාරණාවක සම්බන්ධයක් කියන එක ඇත්තක් කියලා තියෙනවානේ. ඒක ඇත්තක් වෙච්ච නිසා නේද ඔයා එතනින් එහාට යන්නේ අහපව ඒ කාරණාව ඔස්සුවාගෙන යන්නේ. දැන් මං අර කිව්වේ තව මොන විදියට හිතුවත් මනස කියන කාරණාව. ඒකට ඒක ඇත්තක් වෙලා නේ. එතකොට ඒක ඇත්තක් වෙච්ච නිසා මේ හිතන දේවල් වල ඉඩක් නැති වෙලා යනවා නේ. මේ කරුණවල දැන් ඔයාට ඇත්තක් ලැබිලා තියෙනවා. ඔයාට ඇත්තක් ලැබිලා ඒ ඇත්ත ඔස්සේ ඔයා යන්නේ. දැන් එහෙම තියෙද්දි
අපට යෙදෙන කාරණාවේ ප්‍රශ්න කිරීම නෙමෙයි එන්නේ. යෙදෙන කාරණාවේ ප්‍රශ්න කිරීම නෙමෙයි එන්නේ. යෙදෙන කාරණාව මේක නෙවෙයි මෙන්න මේකයි කියලා පේන කෝපය ඇහැට පේනවා කියන කාරණාවක් නැතුව ඊට එහා ඇත්තක් කියන එකක් ගිහිල්ලා අන්න ඒකයි මේ වෙන්නේ. දැන් මුලින්ම පේනවා කෝපේ පේන්නේ කියලා. ඒක ඇත්තක් නේ අපට. ඇත්තක් නැත්නම් මේ කෝපෙ මතර බොන්නේ නැහැ. දැන් ඉතින් එහා ගිහිල්ලා තියෙනවා ඇහැට පේනවා කියන කාරණාවට වඩා මනසක් මේකට මැදි වෙලා. දැන් ඒක ඇත්තක් නේ. දැන් ඔයාගේ දැක්ම ඒකනේ. ඔයාගේ දැක්ම ඒක. එතකොට ඔයා ඒ දැක්ම ඔස්සේ පුංචි ප්‍රශ්න කිල්ලක් තියෙනවා. තව පොඩි ප්‍රශ්න කිල්ලක් තියෙනවා. ඒ අර මොනවා හරි ඇත්ත ස්වභාවයකට කියනවා. එතකොට මොකද වෙන්නේ? අපට මට ඇත්තයි කියලා හම්බ වෙන්න මොනවා හරි කාරණාවක් තියෙනවා. මානසික ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා කියන කාරණාව ඇත්තක් නේ. එහෙනම් මට ඇත්තයි කියලා හම්බ වෙන මොනවා හරි කාරණාවක් තියෙනවා. එහෙනම් ඒ හිතන්න ගිය ක්‍රමේදී හිතීමක් වැඩෙනවා. හැබැයි මට ඇත්තයි කියලා වැටහෙන ස්වභාවය මොනවා හරි එකක් තියෙනවා. එහෙනම් එතන අර සක්කාය කියන කාරණාවේ කොටු වීමක් එනවා. සක්කාය කියන කාරණාවේ කොටු නොවන හිතීමක් නෙවෙයි තියෙන්නේ. දැන් සූත්‍ර දේශනාවක් කරන් ඉඳන්න ගියා. සූත්‍ර දේශනාවට ගැළපෙන සිද්ධියක් වෙනවා නම් දැන් ඉදෙනකේදී දැන් ඉදෙනක බොරු වෙන්නේ. හැබැයි අර සූත්‍ර දේශනාවට ගැළපෙනවා. දැන් ඉදෙනක බොරු අපිට ඉදෙන නැහැ මට පොප් වෙනවා කියන එක බොරු සූත්‍රයට ගැළපෙනවා. දැන් එතනත් අපිට සූත්‍රයට ගැළපෙන බව කියන කාරණාව ගත්ත කාරණාවේ සක්කායක් තියෙනවනේ. දැන් ඉදිච්ච එක බොරු වෙනවා. හැබැයි සූත්‍රයට ගැළපෙනවා කියන කාරණාවේ සත්‍ය කාරණාවක් තියෙනවා. දැන් සක්කාය නිරුද්ධ වෙන එකක් නෙමෙයි තියෙන්නේ. යෙදෙන කාරණාවෙන් අයින් වෙන එක. අන්න ඒක තමයි විභවය කියන්නේ. නොපැවැත්ම කියන්නේ. ඒ කියන්නේ භවයෙන් පැවැත්මෙන් අයින් වෙනවා. යෙදුනේ කෝප්පේන එක ඒකෙන් අයින් වෙනවා. හැබැයි ඒකෙන් අයින් වෙන්නේ වෙන සත්‍යයක් එක්ක. එහෙනම් නොපැවැත්මෙන් වෙන පැවැත්මකට යනවා. එන දැක්මක්. ධර්ම කාරණාවක් එක්ක ගත්තොත් එහෙම සුදු දේශනාවක් එක්ක ගත්තොත් එහෙම දැන් තියෙන යෙදෙන කාරණාවෙන් අයින් වෙනවා නොපැවැත්මක් වෙනවා. හැබැයි අර කාරණා පැවැත්ම. ඒක ඇත්ත. එතකොට ආයෙ සක්කායයි. ආයෙ සක්කායකමයි කොටිය. එතකොට එතෙන්න තමයි එහා අපට කිසිදු කාරණාවක නිගමනයක් දිය නොහැකි විදිහේ දැන් වල පුංචි ප්‍රශ්න කිල්ලක් තියෙනවනේ. පුංචි ප්‍රශ්න කිල්ලක් ඇතුළෙන් යනවා. පුංචි ප්‍රශ්න කිල්ලක්. ඒ කියන්නේ දැන් මේක පිළිබඳව අර මනසින් කියන නිගමනයක් දුන්නට එහෙනම් කොහොමද මේක පෙනෙන්නේ කියන කාරණාවක පොඩි ප්‍රශ්න කිල්ලක් තියෙනවා. හැබැයි ඒක ප්‍රශ්න කිල්ල පොඩි. සම්පූර්ණ ප්‍රශ්න කිල්ල දෙනකොට අපට අර නිගමනය දෙන්න බෑ. මනසින් මේ සිදුවෙන වැඩක් කියන කාරණාව නිගමනය දෙන්න බෑ. හැම වෙලේම කොහොමද කියන ප්‍රශ්න කිල්ල ඉඳලා එන්නේ. අර නිගමන කිසි දෙයක් නැත්නම් කොහොමද දැන් අපි ඇහැට පේනකොට අපට නිගමනයක් වෙනවා මට ඒ කියන්නේ ඇහැයින් බලන්න බෑ. ඒක ඇත්තක් කියලා අපිට. අපි එතන ඒ සක්කාය ඒ දැක්ම සක්කායක්. ඒ දැක්ම සක්කායක්. සක්කාය කියන කාරණාව නැත්නම් පංචපාස්කන්ධයේ යෙදීම කියන කාරණාවේ සිදුවෙන වැඩපිළිවෙල තමයි සක්කාය දැක්ම. ඒ කියන්නේ පංචපාස්කන්ධයේ කෙරෙහි තියෙන දැක්ම සක්කාය දිට්ඨිය. එතකොට එහෙම දිට්ඨියක් ආව නිසා වට සක්කායක දැක් ගන්න ඉඩක් තියෙනවා. පංචපාස්කන්ධයක දැක් ගන්න ඉඩක් තියෙනවා. මොකද සක්කාය දිට්ඨිය දිට්ඨිය. එතකොට දැන් සක්කාය දිට්ඨිය කියන්නේ තමන්ට මොනවා හරි කාරණාවක් හරි කියන විදිහේ දැක්මක් එක්ක සමීප වෙලා තියෙනවා. කියන්නේ අපිට ඉන්න පුළුවන් එකක් තියෙනවා. මොනවා හරි පොඩි කාරණා. ඉන්න බැරි බවක් කියන දැනදි තියෙන්නේ හැම වෙලෙම ප්‍රශ්න කිරීමක්. ප්‍රශ්න කිරීමක් වෙනවා මෙතනින් අයින් වෙලා කියන්නේ තමන් läග ගන්න නැතුව වෙන කෙනෙකුට ලං වෙන එක. තමන්ට කිසිදු විග්‍රහයක läග ගන්න නැතුව වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයක්. තමන්ගේ අවශ්‍යතාවය නෙමෙයි. දැන් තමන්ගේ අවශ්‍යතාවය තමයි සූත්‍ර දැනුමින් හරි මොනවා හරි කාරණාවකින් හරි දෙයක් හම්බෙන්නේ. ඒක අපිට වෙන කෙනෙක් කිව්වාය කිව්වට වෙන කෙනෙකුගේ දෙයක් කිව්වට වෙන විදිහට කල්පනා කරාය කිව්වට තමන්ගේ දැක්මක් මේක හරි වෙලා. ඒක තමයි කියන්නේ දිටිවිඥානක් හරි කියලා. ඒ කියන්නේ දිට්ඨි කියන්නේ දැකීමක් කරන නිඥාන කියන්නේ නිවැරදි විදිහට ඉවසීම. ඒ කියන්නේ යම් කිසි කාරණාවක්
හරි මේක කියලා ඉවසීමකින් ඉවසනවා කියන්නේ ඒක හරි කියන බවක දැකීමක් ඇති වෙනවා. යම් දැන් ඔයාලට හම්බුණා මනසින් මේ කාරණාවකට ඉඩක් තියනවා කියන කාරණාව හරි කියන දැක්මක් ඇති වුණා නේ. ඒ දැක්ම මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාට ඒ කියන්නේ ඒ කරුණ මුල් කරගෙන ඔයාට ඔයාගේ ආවේනික වූ දැක්මක් හම්බෙලා. ඒක සක්කාය දිට්ඨිය. ඒකෝට ඔයාට සක්කායක පැවැත්ම කර ඉඩක් තියෙනවා. එහෙම එකක් එන්නේ නැති වෙන විදිහට ප්‍රශ්න කිරීලා. ඒ කියන්නේ අපිට කිසිදු විදිහකින් දකින විදිහක නිවැරදි භාවයක යෙදීමක් එන්නේ නැති වෙන විදිහ. අන්න එතකොට සක්කායක දැක්මක් එන්නේ නැහැ. එතකොට හැම වෙලෙම ප්‍රශ්න කියලා විතරයි අර නිගමනයකට යන්නේ. හැබැයි ඉතින් අපි බලෙන් ඒ කාරණාවට යනවා අපි හැම වෙලෙම ප්‍රශ්න කියලා යනවා. ඊළඟට අපිට එහෙනම් අන්න අර ප්‍රශ්න කියලා නේද මම කොහොමද මනසින් දැම්මා කියලා කියන්නේ. මනසින් මේක දුනා කියන්නේ කොහොමද කියන ඔය ප්‍රශ්න කිල්ල කාය එතනින් එහාට මෝරන්න. මොකද අර ඒ ප්‍රශ්න කිල්ල ගතිය ටිකක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ නිගමන දෙන කාරණාව අඩු වෙලා යන්න ඕනේ. ප්‍රශ්න කිල්ල කාරණාව වැඩි වෙන්න ඕනේ. දැන් ඔයාගේ තියෙනවා නිගමන දෙන කාරණාවේ කියන්නේ යම් මේ දැන් තියෙන සත්‍යයට වඩා එහා ගිය සත්‍යයක බහැ ගැනීමක් තියෙනවා. හැබැයි ප්‍රශ්න කිල්ල ගතිය පොඩි සියුම් වෙනවා. ප්‍රශ්න කිල්ල ගතිය වැඩි වෙලා මේක ගොඩක් අඩු වෙන්න ඕනේ. ඉතින් අපිට කිසිම කාරණාවක් ඇත්තක් කියන කාරණාව එක දැක්මක් නොවෙන්න ඕන. එතකොට අන්න එතනයි තමයි අසරණ භාවය. ප්‍රායෝගිකවම අසරණ වෙනවා, ඉන්න බැරි වෙනවා. ඒ කියන්නේ විග්‍රහයක් නෑ කිසිම. හැබැයි අර ඔහේ ඉන්නත් බැරි වෙනවා. අන්න ඒකයි ඔන්න ඔතනදී තමයි ගොඩාක් කරලා බ්ලැන්ක් වෙනවා වගේ හිස් වෙනවා වගේ අර හිත හැකිලෙන්නේ. ගොඩාක් වෙලාවට දැන් ප්‍රශ්න කිල්ල තුපරට හිත හැකිලෙනවා. මොකද හේතුව හිත හැකිලෙන්නේ අපේ වීර්යයයි නුවණයි අඩු වුණාට පස්සේ අපට යමක් ගන්න, ඒ කියන්නේ දැන් අපට läග ගන්න එකක් නැති වෙනවා. දැන් ප්‍රශ්න කිල්ල වැඩි වුණාම läග ගන්න එකක් නැති වෙනවා. läග ගන්න එකක් නැති වුණාට පස්සේ ප්‍රශ්න කිල්ල ගතිය හිතේ අඩු වෙනවා. ප්‍රශ්න කිල්ල ගතිය හිතේ අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? හිත හැකිලෙනවා. හිත හැකිලුණාම අන්න කම්මැලි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මේ කිසිම දෙයක් දෙන්නේ නැහැ. අර බ්ලැන්ක් ගතියක් එක්ක මේ අර අරතිය කම්මැලිකම ගොඩාක් જાතියෙන්ද ඒක හිතන අර ටිකක් යන්න හිතෙන්නේ නැහැ එතනින් එහාට හිතන්න. අර හිතීම එහෙම අර ලොකුවට යන්නේ නැහැ. එතකොට අන්න දැන් අර ඔක්කොටම ගත්තොත් එහෙම ඒ වගේ කරුණක් එනකොට අර බ්ලැන්ක් බවක් ඉන්නේ නැති වෙන්න. නැත්නම් අර හිස් බවක් කියන කාරණාවකින් හිත හැකිලෙ නැති වෙන්නේ ප්‍රශ්න කියලා තව තීව්‍ර කරගන්න කතා කරමු. දැන් අසරණයි නම් තව කෙනෙක්ගේ ඕනකම තියෙනවා නම් ඔය දෙක නම් තීව්‍ර වෙන්නේ අපට හිස් බවක läග ගන්න අවස්ථාවක් එන්නේ නැහැ. අසරණයි නම් තව කෙනෙක් ඕන නම් මම ඕන වෙලා නැහැ දැන්. මොකද හේතුව මාව ඕන කරගන්න බැරි වෙනවා මේ läග ගන්න එක නැතිලා. වෙන කෙනෙක් ඕන කරනවා. ඔය කර්ම ඇක්ටිවිට් මම හැම වෙලෙම කියන්නේ අපිට හිතීම සහ ඒ ප්‍රශ්න කිරීම ඇක්ටිවිටි තැනදී එවෙලෙම කතා කරන්න. එවෙලේ තමයි අපේ ගතිය තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පහු වෙනවා කියන්නේ નિરાයාසයෙන්ම අපි හැකිලෙනවා. මොකද දැන් අපි නෝ දැන් මගෙන් මාත් එක්ක කතා කරනවා කියන්නේ. මාත් එක්ක කතා කරන මට පහසු වෙලාවක් වගේ. දැන් මොකද වෙන්නේ? අපේ දැන් අර තියෙන හිතන ගතියනේ. හිතන ගතිය එක්ක හිත හැකිලිලා දැන්. මේ කියන්නේ අපිට ඉන්න කරන්නේ. දැන් හිතන්න විදියකුත් නැහැ. ඉන්න තරකුත් නැහැ. හිතන්න විදියකුත් නැහැ. වීර්යය හීන වෙනවා. හිතීම අඩු වෙනවා. සම්පූර්ණයෙන් හැකිලෙනවා. හැකිලිච්ච ගමන් මොකද වෙන්නේ? සමහරවිට එක දවස් දෙක මාසෙ බොහෝ කාලයක් අර හැකිලීමත් එක්ක හපව තියෙන ඉතින්. අර කියති. හැබැයි අර ප්‍රෙස් ගතියේ එකම ඔන්න ප්‍රශ්න කිරීමට ආවනම්. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම මේ ප්‍රායෝගික මාර්ගයට කොහොයන්නද? මොකද අර ගතිය තියෙන නිසා. ඒක පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම බෑ. ඒකනේ බුදුරණවහන්සේ බව ධර්මදේශනා කරනකොට අර ඒකේ කියන්නේ එයාගේ මෝරණ දිගන කරන්නේ මේ අවස්ථාව ඉක්මනට කරන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට කරන කාරණාව තමයි පස්සේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපේ ඒ ගතිය පොඩ්ඩක් හරි අඩු වෙන්න කලින්. පුංචි හරි ඇකිලීමක් එන්න කලින්. අපි ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? දැන් අර ඉන්න බෑ බාහිර ඕනක. දැන් මොකද අවසානෙට උනේ? ඒකනේ. ඉන්න බෑ. ඇඟක් දෙන්න තියාගන්න බෑ. මොකක්වත් කරගන්න බෑ. බාහිර ඕනකමක් ආවේ. කෙලින්ම ගියා කතා කරා. දැන් මේ කාරණා සිද්ධ වෙනවා. එහෙම නැතිවොත් මොකද වෙන්නේ? ඉන්න බෑ. බාහිර ඕනකම තිබ්බට බාහිරට යොමු වෙන්නේ නැහැ. එහෙනම් ඉන්න බැරි බව ඒක මොකද වෙන්නේ? මොකක්වත් läග ගන්න බෑ. ප්‍රීතියක් භුක්ති දෙන්න බෑ. අර හැකිලිම
අර අරතිය අර මේ හිතේ ලීනත්වයේ මෙන්න මේ කාරණා පොළේ. එතකොට එහෙම පිළිහිච්ච හිතකට එහෙම වැටෙච්ච හිතකට ඕන පැත්තකින් වැරදි වැඩවලට ඕන දෙයකට යන්න පුළුවන්. මොකද හේතුව දැන් මෙයාට තියෙන කාරණාව තියෙන්නේ මේ මොනවා හරි එකකින් වින්දනයක් අපට. ඊට පස්සේ සෝනස් මේ මෙහෙම දෙයක් තුන සෝනස් මේ සීනි වල පැණි රස නැද්ද කියලා හිතන සෝනස්. ඒ කියන්නේ සෝනස් මේ මෙහෙම මේ දැන් සීනි දිවේ ගෑවෙනකොට සෝනස් මේ සීනි වල නම් පැණි රස තියෙන්නේ දිවට නම් පැණි රස දැනෙන්නේ මේ සීනි දිවේ ගෑවෙනකොට පැණි රස දැනෙන්න ඕනේ සවනද සීනි දිවේ ගෑවෙනකොට පැණි රස නෙමෙයි දැනෙන්නේ සවනද මේ කැට ගතියක් ගොරෝසු ගතියක් ඒ වගේ එකක් තමයි සීනි දිවේ ගෑවෙනකොට තේරෙන්නේ සවනද මේ එතකොට මේ දිව එතකොට දැන් සීනි වල පැණි රස තියෙනවා නම් දිවට නම් රස දැනෙන්නේ මේ තියෙනකොටම ඒක දැනෙන්න ඕනේ සවනස මේ දැන් එතකොට සවනස මේ සීනි වලත් පැණි රස නැහැ මේ දිවේ පැණි රස නැහැ සවනස දිවේ පැණි රස තිබ්බොත් හැම වෙලෙම පැණි රස දැනි තියෙන්න ඕනේ එතකොට සවනස මේ පැණි රස සීනි වල පැණි රස කියලා එකක් නැද්ද කියලා හිතනවා සවනස. කැට ගලී තින්නේ ඒක මොකේද? ඒක දැන් අපිටම දැන් සීනි දිනු පැන් 10 කියලා දිවට දැනන්නේ. ඒ සීනි තිබ්බේ නෑනේ. කැට ස්වභාවය. ඒකත් දිවේ වෙන්න බෑනේ නේ. කැට දිවෙත් නෑ. ඒතර කැට ගතිය තිබුණේ සීනි වලද? ඒකවල දැන් මොකක්ද කෑවේ? ඒකට මිස්තරේ ඉස්සර කැට ගතිය දැනනවා ඒ උනත් ඒ අපි ආයෙත් තවත් අපේ පැත්තක් ආයෙ ගිහිල්ලානේ. ඒතකොට දැන් එක පැත්තකින් සීනි වල නෙමෙයි කියනවා පැණි රස. එක පැත්තකින් කැටගතියක් සීනි වල වෙන්න බෑ. නේ. දැන් අපි ගත්තොත් උතන කරුණු කිහිපයක්. කැට කියන ගතිය හම්බුණා කයට පහසකින්. පැණි රහයි කියන ගතිය හම්බුණා කැට කියන්නේ තද ගතිය කියලා. පැණි රහයි කියන ගතිය හම්බුණා දිවට රසයකින්. කැට කියන හතරස් ගතිය හම්බුණා ඇහැට රූපෙකින්. කැටයි කියලා පෙවුනේ ඇහැට දැන් කැටයි කියන දිවට දැනෙන්නේ නැහනේ. ඇහැට පෙනෙච්ච රූපේ හැඩේ තමයි මනසට ආපු ධම්මාරම්මණයකින් කැටයි කියන්නේ. ඇහැට පෙනුනේ නැත්නම් කැටයි කියන්න බෑ. ඊළඟට කයට දැනෙන එකෙන් හදයි කියලා හම්බුණා. කියන්නේ ගැටෙනවා කියලා හම්බුණා. ඒක කයට. ඒතකොට කැට කීවේ ඇහෙන් හැබැයි එතනදී මනස ක්‍රියාත්මක වුණේ ඊළඟට හදයි කියන අර ගැටෙන ගතියක් කියන දියාර ගතිය නෙමෙයි. ඒක හම්බුනේ කයෙන් පැන් රහ හම්බුනේ දිවෙන්. දැන් එතකොට සීනි ගන්නකොට දිවත් එක්ක තමයි පැන් රහ කතාවේ අදාළත්වය නැති වෙලා තියෙන්නේ. දැන් අර හිතනකොට. නමුත් සීනි ගන්නකොට හදගතිය ගැටෙන ගතිය ඒකත් එක්ක නැති වෙන්න ඕනේ. නේ? ඊළඟට පේනකොට අර කැට ගතිය ඒකත් එක්ක නැති වෙන්න ඕනේ. දැන් අපි එකකින් විතරනේ බැලුවේ. දිවෙන් විතරනේ. එතකොට දැන් අපිට මේක තුනකින් හම්බෙලා. විදි තුනක්. දැනෙන ගතියෙන් හම්බෙලා. රස ගතියෙන් හම්බෙලා. ඊට පස්සේ පහස ගතියෙන් මේ පෙනෙන ගතියෙන් හම්බෙලා. ওই තුනෙන්ම හම්බෙලානේ. දැන් එතකොට ඒ තුනෙන් හම්බුනේ නැත්තම් සීනිකෝ ඒත් නැන අපි සීනි පැණි රහයි කියන්න හරි සීනි හතරස් කියන්න හරි සීනි හදගතියක් කියන්න හරි ඔය තුනම කතා කරේ දිවයි ඇහැයි කයයිනේ දැන් ඔය තුනම කතා කරේ ඉතින් අනේ ඔය තුන කතා කරේ ඉතින් නම් දැන් සීනි ගැන මොකද කතා කරන්නේ දැන් සීනි කියන කාරණා කතා කරන්න තියෙන්නේ මොකද කතා කරන්න ගන්න නැහැ නේද ඒකට සීනි ගැන කතා කරන්න එක නැත්තම් මේක නම් සිද්ධිය
පැන්රහයි කියන්නේ මොනවද? කතා කරන්නේ මොකද්ද පැන්රහයි කියන්නේ? කතාව නැතිනවනේ. ගැටෙන ගතියක් පහසක් හැටියට තියනවා කියන්නේ මොනවද? ඒ කියන්නේ පහසක් කියන්නේ හද ගතියක් හැටියට. ඒ කතාව නැතිනවනේ. ඒ කතාව නෑ. දැන් එතකොට මොකදයි මං කිව්වේ පහසයි හැඩේ. හතරස් ඒක ඒකත් කියෙ මොකද? ඒ කතාවක් නෑ. නේ? මේ තුනම කතාවල තියෙනවා. දැන් ඇහැර රූපයක් දිව රසයක් කියන කතාව කොහෙද එන්නේ? මොකෙන්ද එන්නේ දැන්? දැන් සීනි කතාවක් නෑ. රස කතාව කතා කරන්න බැරි විලා. ඊළඟට පෙනෙන කතාව කතා කරන්න බැරි විලා. පහන කතාව කතා කරන්න බැහැ. සීනි කතාවක් තියෙනවා. නේ? දැන් එතකොට දිව කතාව කොහෙද තියෙන්නේ? දැන් අතනින් යාවේ. දැන් අතනින් දැන් අපි හොඳටම එතන ඉඳලා සිහිය පිටව ගන්නවා. සීනික් විතර. සීනිත් එක්ක විතරයි. දැන් ආයේ මනසින් ඇඟේ දිවක් තියෙනවා ඒක කතා නෑ. සීනිත් එක්ක විතර. දැන් සීනි කතාව කතා කරන්න බැරි වුණා නේද? අර තුන පැත්ත කෙනෙක් ගියේ. සීනි කතාව නැත්තම් දිවට රස කතාව, පැන්දහ කතාව නැතිනවා. ඇහැට පේන හතරස් කතාව නැතිනවා. කයට දැනෙන පහස කතාව, හදගතිය කතාව. එතකොට ඒකම විතර බලන්න ඕනේ. දිව කතාව. දැන් දිවත් එක්ක කියලා ඔයා කියනකොට රස විඳින්න වෙන මොකක් කරේත් එක්කත් එක්ක කියලා. දිවත් එක්ක කියනකොට දැන් සීනි කතාවක් නැතුව ඔයාට එතන දිවක් කියන්නේ කොහොමද? සීනි කතාවක් නැත්තම් දැන් ඔයාලට දැන් අපි තමු ඔයා මොකක් කරේ වැඩක් කරන ඉන්නකොට දිව කතාවක් එනවා. මොකද දැන් මොකක් කරේ ආමින් දිව කතාවක් එනවා. දැන් දිව කතාව ආවේ මොකක් එක්කද? ඉතින් එහෙනම් දිව කතාව දැන් අදාළත්වයක් නැහැ. දිවක් වෙනම තිබ්බා. දැන් ඔයා යනවා දිවක් වෙනම තිබිච්ච දිවකට යනවා කියන්නේ නෑනේ. දිව කියන කතාව ආවේ සීනි කතාවත් එක්ක. සීනි කතාව වෙන්නේ නැත්තම් දිවල පැන්දා කතාව වෙදෙලත් නෑ. දිවල පැන්දා කතාව වෙන්නේ නැත්නම් දිව කතාව. ඇහැ කතාව. කය කතාව. කතාව නෑ. දැන් අපට මොකද වෙන්නේ? ඔය කතාව නෑ කියන එකේ අපි ලැග් ගන්න යනවා. අන්න ඒකයි අනිත් දැන් ඔන්න ඔය හික්මීම අපි හිතන ක්‍රමයක් එක්ක විතරක් ඉන්න ඕනේ. අපි නැත්නම් මොකද වෙන්නේ? දිව කතාවක් නෑ කියන එක සිදුවීම හැටියට ඉන්න ඕනේ. දිව කතාවක් නැති බවට යන්න නැතුව. ඔන්න ඔකයි අපි මැදිහත් වෙනවා නම් මොකක් හරි කාරණාවක අහපුව අපි යන කතාව තමයි දිව කතාවක් නෑ. ඇස කතාවක් නෑ. කය කතාවක් නෑ කියන බවට. ඇයි? අර මම අර කි දිට්ඨි නිඥාන කන්තියට ආයෙ ගන්නවා. නෑ කියන බවක ඌ දැක්මක් අපිට තියෙනවා. හැබැයි සිද්ධිය ගත්තොත් දිව කතාව නෑ. සිද්ධිය. දැන් ඒතකොට මම කියන එකටයි යොමු වෙලා තියෙන්නේ. දිව කතාව නෑ. ඇහැ කතාව නෑ. කය කතාව නෑ. තව අපි ඔකට මන කතාවක් දාමු. මන කතාව නෑ. හැබැයි අපි නෑ බවට කියොත් අපේ පැත්තේ ආයෙ පිළග්ගන්නේ. මේ සිද්ධිය එක්ක මං කියන කාරණා අනේක සද්දහදී අදිමුච්චති. ඊළඟට තමයි දකින්නවා කියන එක. මේ සිද්ධියට ගියාම කොහෙද läග්ගත්තේ? එතකොට läග්ගෙනින් ඉන්නේ. අන්න ඒකයි මං කිව්වේ හිතන හිතීම ඇති වෙච්ච නැන්ද කතා කරාමයි අර යම් කිසි විදිහකට ඒ කර්මත් එක්ක මෙහෙවන. ඒ කියන්නේ ඇත්තටම මෙහෙවිලා තියෙනවා. දැන් අපි ඔයා මගෙන් ප්‍රශ්නයක් කළා මම උත්තරයක් දෙනවා කියන්නේ මේ කරේ ඇත්තට මේක යම් කිසි මට්ටමකට මම කරේ ඒක. ඒක සම්පූර්ණ කරන්න බෑ. ඔයා මගෙන් ප්‍රශ්නයක් අහලා මම වට උත්තරයක් දෙනවා කියන එක නෙමෙයි මේ දස කතාවෙන් අනුග්‍රහ ලැබනවා කියන්නේ. දස කතාවෙන් අනුග්‍රහ ලැබුවා කියන්නේ සූත්‍රේ අර්ථය තේරුම් ගන්න එක නෙමෙයි. තමන් කරන ක්‍රමයක වැඩපිළිවෙලක් හරි වැරද්ද හොයන එකත් නෙමෙයි. දස කතාව ඉදිරිපත් වෙන්නේ සීල කතා, හික්මීම, සමාධි කතා, එකගතිය. දැන් සිදු වෙන්නට ඕනේ ඒක. කතාව තුළින් සිදුවිය යුත්තේ හික්මීම. කතාව තුළින් සිදුවිය යුත්තේ එකගතිය. කතාව තුළින් සිදුවිය යුත්තේ වැටහීම. කතාව තුළින් සිදුවිය යුත්තේ ඉක්මවීම, විමුක්තිය. කතාව තුළින් ඉක්මවිය යුත්තේ විමුක්ත වූ ඥානිය. කතාව තුළින් සිදුවිය යුත්තේ අල්පේච්ච බව, සන්තුෂ්ටි බව,
පවිවේක බව, අසංසග්ග බව, ඉරියාරම බව. කතාව තුලින් සිදුවීම. එතකොට ඒක කරන්න පුළුවන් ඔයා දැන් හිතන ක්‍රමයක් එක්ක තමයි. ඒ හිතන ක්‍රමයක කරන්න පුළුවන් කතා කරන්න පුළුවන්. එතකොට කතා කරද්දී මෙන්න මේ ටික ඉස්මතු වෙච්ච තමයි මානවීය සිදුවීම. නැත්තම් වෙන්නේ ප්‍රශ්නෝත්තර එකක් කරලා. ඒ කියන්නේ ඔයාගේ දැනුම නිරවුල් කරනවා කියනවා. ඔයා කරන වැඩ පිළිවෙල හරි වැරද්ද තමයි කියලා දෙනවා. ඒක අහපහු ඔයාමයි ඊළඟට ආයෙ තීරණය කරන්නේ මං කරපු වැඩේ හරි මම කියව නිසා තමයි. හැබැයි ඔයාට හරි වුණානේ මං කියව නිසා. ඔයා කරපු වැඩේ වැරදි. දැන් ඔයාට ඒක හරි වුණානේ වැරදි කියන එක. මං කියව නිසා තමයි. හැබැයි හරි වැරදි කියන හරි බව ඔයාට නේ. ආයෙ මොකද වෙන්නේ? අර විදිහට කතා කරගෙන අපි ආයෙ ලැක්කන්නේ නැති. අර සැබෑම හික්මීම කියන කාරණා වෙන්නේ. සැබෑම හික්මීම මම අද කියන හැම වෙලෙම ප්‍රායෝගික ජීවිතය අපි අර ගොරෝසු මට්ටමින් කරන කාරණාව තමයි අවංකව හිතන තැනදීම ඒ කාරණා කතා කිරීම තමයි ප්‍රායෝගික හික්මීම කියන එක. ඒකයි කලල් මිත්‍රා මත කියන්නේ සංස්කෘතිය. අරක දැනුම පිටින් ඇහෙන දැනුම ඊළඟට අර ඒකත් ඉතින් අර ලෝකේ මට්ටමින් කලල් මිත්‍රා කියන එක තමයි. නමුත් අරක තමයි සැබෑම අර්ථය තිබෙන්නේ කලල් මිත්‍රා කියන්නේ. එතකොට අපි හැම වෙලෙම දක්ෂ වෙන්න ඕනේ මේ කියන්නේ. හරිනම් මම කියන්න ඕනේ නැහැ ඒක. ඔයාලගේ උණක වැඩනට පස්සේ හරියට පැටියට බඩගිනියාවට පස්සේ එළදෙන හොයන් යන්නේ නැතුව වෙන වැස්සියක් ගාවට එන්නේ. දැන් එයා වෙන මොනවා හරි කරන්නේ සෙල්ලම් කරන්නේ ඇයිද? නෑ. එළදෙන ගාව මොනවා හරි ප්‍රශ්නයක් ආවට පස්සේ හතෙක් පන්නගෙන ඉන්න තැනදී මොනවා හරි කරද්දී වෙන කවුරුහරි ළඟට යයි. නෑ එළදෙන ළඟටම යන්නේ. ඒ කියන්නේ ඒ ගතියම සම්පූර්ණයෙන් තියෙනවා. අන්න එතකොට මම කියන්න ඕනේ නැහැ ඕන්ලාවක එන්න ප්‍රශ්නයක් නැහැ මට කරදරයක් නැහැ මට කරදර හරි කරනවා දැන් මම කිව්වත් අහන්නේ නැද්ද මං කියලාත් අහන්නේ හරියටම වෙනවනම් කරදර කරනවා මෙතන ලැබෙන්නක් තියෙනවා වගේ හිතන සමානසේ නෑ වගේ පැත්තකට යනවා වගේ හිතන ආයෙත් මුල කරනවා නෑ හැටි එන්නේ අපිට ආයෙ මුල කරනවා සමානසේ ඒක දියෝ ඊළඟට ඒක මුලට එන එක ආයෙත් ඒක වැඩිමනක් ඔව් එතකොට අපි එදීම කියන එකට වඩා මානසිකව අපි දාගත්ත වෙනත් පැත්තකට ආයි කියනවා. ඒ කියන්නේ අපේ වෙන දිට්ඨියක් තියෙනවා. වෙන දිට්ඨියක් තියෙනවා. ඇහක් දිවක් තියෙනවා කියලා. අර දැන් මම මෙයාට කිව්ව මනස මේක වෙන්නේ කියලා දිට්ඨියක් තියෙනවනේ. ඒ වගේ අපිට වෙනම තියෙනවා භෞතිකත්වයක් අහපො. ඇහක් වෙනම තියෙනවා කනක් වෙනම තියෙනවා කියන භෞතිකත්වයේ එක්ක අර මූලික තියෙන දිට්ඨිය අහපො. ඒකෝට ඒ දිට්ඨිය එක තමයි අපි ඒකත් හයි කියලා ගන්න. අපි එතනින් පටන් අතන ගියන් පස්සේ ආයෙත් එන්නේ අර දිට්ඨිය එක්ක. ඒ කියන්නේ ඒ දිට්ඨියට දැන් අර මම ඔයාලට උදේ කිව්වේ මැෂින් එක පෙන්නලා මේක මිනිස්සෙක් කියනකොට පිළිගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කාරණා උපරිම ආවට පස්සේ අර දිට්ඨියට මොන අපේ අත්දැකීම තිබ්බත් යන්නේ ඉඳ නැහැ. අරක ඊට වඩා ඉහළයි. එතකොට අන්න ඒකයි ඒ කියන්නේ දැන් අර ඒක මං කියන්නේ අර උපරිම තැනදී කියන්නේ මාර්ගුත්‍යත් එක්ක දැන් අනිත් කාරණාවකදී වුණත් යම් මට්ටමක හරි අර කාරණාවට ගිහිල්ලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් නැතිවෙන්නේ කොයි එහෙමද මගේ විසින්ම ගාවොත් ඒ මගේ විසින්ම අහනවා ප්‍රශ්න කරන කාරණාව හරි. මගේ විසින් මෙන්නේ ගොඩක් හොඳයි. එතකොට අර ඉන්න බැරි ගතිය එනවා. එතකොට දැන් මම කතා කළේ උත් ඒ ප්‍රශ්නෙට නෙවෙයි හිතන ක්‍රමෙත් යහපම. දැන් මම කතා කරේ මේ ප්‍රශ්නෙට නෙවෙයි මේ හිතන ක්‍රමෙ. දැන් මම මුලින්ම සාධාරණීකරණයක් කළා හිතන ගතිය හොඳයි කියලා. දැන් හිතන ගතිය හොඳ ගතිය හිතන ගතියනේ තියෙන්නේ. හැබැයි හිතන ගතිය තුළ සිදුවිය යුත්තේ හිතන ගතියටයි මම කතා කරේ. එතනින් එහාට යනවා. කර්ම නෙමෙයි ඇත්තටම. දුන්න කර්ම නෙමෙයි අර ගතිය තව වෙනස් කරන්නේ. දැන් අපි හැම වෙලේම කැමැත්ත තියෙනවා මොනවා හරි කාරණාවක දිටිනිඥානක්කන් තියෙන්නේ.
දික්තියට අංගත වෙන්නේ කාර්යනික කාර්යය වල දික්තියට ඒ දික්තිය රැඳලා තියෙනවා තමයි. ඒක කල්ලා එහෙම බැලුවොත් මේකේ මයික්කත් එකක් කල්යාණිකේ කාර්යය වල ඒකම දික්තියට අංගත වෙනවා වෙන්නේ නැහැ. ඒකම කියනවා. ඒක මම කියන්නේ වර්ණාසයේ කල්යාණිකය වෙන්නේ ඒක සිදුවීම වුණොත් නැත්නම් සාමාන්‍ය තනියෙන් කියලා වෙන්නේ විවර නාම කිරීමේ අර සම්බන්ධය උනා කියන්නේ ඒ විදියට ඒ කියන්නේ සද්ධායතක් නෑ මොකද චක්කුම් අනිත්‍ය සද්දා අදිමුච්චති කියන්නේ. ඒ කියන්නේ ඒකමයි ඒ දිට්ඨියමයි. දැන් අපිට වෙන දිට්ඨියක් තියෙනවා නෝ අපිට වෙන විදියක් එකක් ඒ කියන්නේ අපට ආවෙන එකයි නේ. විතර අනුගත වීමක් වෙන්නේ. දකින්න විදියේ ඒ දකින්න විදියේ සංකල්ප වෙනස් වෙන්න පුළුවන්. දකින්න විදිය. දකින්න විදිය එනකොට සංකල්පත් ගොඩාක් ඊට අනුව මොකද ඇත්තම ඇසුර දිගට දිනනවා නම් දැන් අපි ගත්තොත් එහෙම ඔය දෙමාපියන් පුදුරු කියම කියන්නේ සමහර වෙලාවට කට්ටිය ඇසුර දිගට තියෙනවා නම් අර කර්මත් ඒකමයි. ඒ දිට්ඨිය නැත්නම් අපිට හිතෙන්නේ මේ මුගලන් මහරහතන් වහන්සේ ළඟට ඉර්ධිබල්ලාභින් නෑ. එහෙම වෙන්නේ නෑ. ඉර්ධිබල්ලාභින් කවුරුත් මුගලන් ස්වාමීන් වහන්සේ ළඟට එන්නේ නෑ. මුගලන් ස්වාමීන් වහන්සේ ඒක දැන් අපිට වෙන ගුරුවරයෙක් ගෝලයක් ඉන්නවා කියනවා. ඉතින් එතකොට අර ගුරුවරයා අතහැරලා යන්නේ එතකොට. නේ? එහෙම නෙවෙයි. අර ඒ අනුගත වීම ඒ දැන් මුගලන් ස්වාමීන් වහන්සේ ළඟට යමුනා නම් ඒත් එක්ක අනුගත වීම සිදු වුණා නම් ඒකමයි ඔක්කොම. එයාට වෙන එකක් එන්න ඉඩක් නැහැ. පොඩ්ඩක් අපිට ප්‍රඥාවන්ත අග්‍ර සාරිපුත්‍ර සාරණාසගේ පැත්තට ගියා කියන්නේ. ඒකමයි වෙන්නේ. පුණ්‍ය ශක්තිය වෙනමක් හරි තිබ්බොත් එයාට අර නිරුද ලැබෙයි. නමුත් එයාගේ ජීවත් වීම නිරුදේ එක්ක නෙමෙයි. දැන් මුගලන් සාරණාසගේ පැත්තේ ඉරුදේ. නමුත් අරයාගේ ජීවත් වීම අර ඉරුදේ තිබුණාට අර පැවැත්ම සම්පූර්ණයෙන් තියෙන ප්‍රඥාව. ඒකන දිට්ඨිය කියලා ගන්න තමයි. අතාවුත් ඥානය කියන දිට්ඨිය නෙමෙයි. ඒ කියන්නේ අතාවුත් ඥානය කියනකොට කෙනෙකුට අදාළ නැහැනේ. මේ අනිවාර්යෙන් කිනත් එක්ක. ඒ කියන්නේ කල්යන්න මිත්‍රය තියෙනවා මාත් තියෙනවා. ඉන්න කෙනාගේ. නැත්තම් මේ දැන් අපිට මුගලන් සාමන් කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිතය ගත්තොත් එහෙම උසංගදාරින්නේ. නිකන් ඒකට ඒ උසංගදාර රහත් නෑ වගේ. කැලේටලාම ඉන්න එච්චරයි තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාට පස්සේ ප්‍රඥාවන්තයන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දුක්ඛංග රකින්න ඒ ජීවිතයක් නෑ වගේ. ඒ කියන්නේ නිකන් මේ ඔහි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අර ගතිය කියන එක තමයි ඒකත් එක්ක චරිතය.